සුබ දවසක් සියලු දෙනාටම ව්‍යාපාර අධ්‍යයනයේ 13 වන පාඩම මෙහෙයුම් කළමනාකරණයේ පළවෙනි වීඩියෝ එක මේ විදිහට ආරම්භ කරනවා. මෙහෙයුම් කළමනාකරණය කියන පාඩම ප්‍රධාන වීඩියෝ දෙකකින් ආවරණය කරනවා. පළවෙනි වීඩියෝ එක තමයි අපි මේ විදිහට ආරම්භ කරන්නේ. බලමු අපිට මෙහෙයුම් කළමනාකරණය යටතේ මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. මුලින්ම කතා කරනවා මෙහෙයුම් කටයුතු කියන එක. මොනවද මේ මෙහෙයුම් කටයුතු කියන්නේ? බලන්න. නිෂ්පාදන ක්‍රියාවලිය තුළ යෙදව් නැත්නම් අපි කියනවා සම්පත්. මොනවද මේ සම්පත්? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය කියලා ප්‍රධාන කොට අපිට දක්වන්න පුළුවන්. අන්න ඒ කියන යෙදවුම් නැත්නම් සම්පත් නිමැවුම් ඒ කියන්නේ භාණ්ඩ හා සේවා බවට පරිවර්තනය කිරීමට අදාළව සිදු කරන සියලු කටයුතු අපි කියනවා මෙහෙයුම් කටයුතු කියලා. ඒ කියන්නේ ව්‍යාපාරයේ තියෙන නිෂ්පාදන සම්පත් භාණ්ඩ හා සේවා බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය අපි කියනවා මෙහෙයුම් කටයුතු කියලා. භාණ්ඩ නිෂ්පාදනය ව්‍යාපාරවල මෙන්ම සේවා නිෂ්පාදන ව්‍යාපාරවලද මෙහෙයුම් කටයුතු සිදු වෙනවා. එතකොට භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරවල වගේම සේවා නිෂ්පාදන ව්‍යාපාරවලද මෙහෙයුම් කටයුතු සිදු වෙනවා. අපි දන්නවා භාණ්ඩ කියලා කියන්නේ ස්පර්ශ කරන්න පුළුවන්, රැගෙන යන්න පුළුවන් දේවල්. නමුත් සේවා කියලා කියන්නේ ස්පර්ශ කරන්න බෑ, රැගෙන යන්න බැරි දේවල්. එතකොට මේ මෙහෙයුම් කටයුතු කියන එක භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරවලත් දකින්න පුළුවන්. ඒ වගේම සේවා නිෂ්පාදනය කරන ව්‍යාපාරවලත් දකින්න පුළුවන් කියලා තමයි ප්‍රකාශ කරන්නේ. බලන්න ස්පෘශ්‍ය භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරවල මූලික වශයෙන් නිෂ්පාදනය කරනු ලබන ස්පෘශ්‍ය භාණ්ඩය. ඒ කියන්නේ භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරවල මූලික වශයෙන් නිෂ්පාදනය කරන්නේ අපිට ස්පර්ශ කරන්න පුළුවන් භාණ්ඩ. උදාහරණ විදිහට අපි ගත්තොත් පාවහන්, කිරිපිටි, සිසිල් බීම ඒ විදිහට අපිට දක්වන්න පුළුවන්. ඊට පස්සේ අස්පෘශ්‍ය භාණ්ඩ. ඒ කියන්නේ සේවා නිෂ්පාදන ව්‍යාපාරවල නිෂ්පාදනය කරන්නේ අස්පෘශ්‍ය භාණ්ඩ කියලා කියනවා. ඒ කියන්නේ වෛද්‍ය සේවා, ප්‍රවාහන සේවා, රක්ෂණ සේවා වගේ දේවල් ඒවා අපිට ස්පර්ශ කරලා බලන්න බෑ. එතකොට වෛද්‍යවරයාව ස්පර්ශ කරන්න පුළුවන් වුණාට වෛද්‍යවරයා සපයන සේවය, ප්‍රවාහණයෙන් ලැබෙන සේවය, රක්ෂණයෙන් ලැබෙන සේවය ඒවා ස්පර්ශ කරන්න බෑ. එතකොට හොඳට මතක තියාගන්න මේ මෙහෙයුම් කටයුතු සිදු වෙනවා ස්පර්ශ කරන්න පුළුවන් භාණ්ඩවල වගේම ස්පර්ශ කරන්න බැරි භාණ්ඩවලත් මේ මෙහෙයුම් කටයුතු දකින්න පුළුවන්. මෙහෙයුම් කළමනාකරණය. මොකද බලන්න මේ මෙහෙයුම් කළමනාකරණය කියන්නේ සංවිධානයක අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා මෙහෙයුම් කටයුතු මුලින්ම සැලසුම් කරනවා, සංවිධානය කරනවා, මෙහෙයවීම, පාලනයට අදාළ කළමනාකරණ කටයුතු සමූහය අපි කියනවා මෙහෙයුම් කළමනාකරණය කියලා. එතකොට මතක තියාගන්න විභාගෙදී ඔයාගෙන් ඇහුවොත් ප්‍රශ්නයක් මෙහෙයුම් කළමනාකරණය පැහැදිලි කරන්න කියලා ඔයාට කිව්වොත් ඔයා කොහොමද මෙහෙයුම් කළමනාකරණය පැහැදිලි කරන්නේ? මෙහෙයුම් කළමනාකරණය මෙන්න මේ විදිහට පැහැදිලි කරන්න පුළුවන්. ඒ කියන්නේ සංවිධානයක අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා මෙහෙයුම් කටයුතු. ඒ කියන්නේ සම්පත් නිෂ්පාදන බවට පත් කරන කටයුතු. ඒ කියන්නේ මෙහෙයුම් කටයුතු මුලින්ම සැලසුම් කරනවා, සංවිධානය කරනවා, මෙහෙයවීම කරනවා, පාලනය කරනවා. ඒකට අදාළ කළමනාකරණ කටයුතු සමූහය අපි කියනවා මෙහෙයුම් කළමනාකරණය කියලා. මතක තියාගන්න. ඒ අනුව මෙහෙයුම් කළමනාකරණය නිෂ්පාදන ඉංජිනේරුකරණය, නිෂ්පාදන සැලසුම්කරණය, ද්‍රව්‍ය මිලදී ගැනීම, නිෂ්පාදන පාලනය, පර්යේෂණ හා සංවර්ධනය යන ක්‍රියාකාරකම් මෙහෙයවීම හා නියාමනය කිරීම අන්තර්ගත සංකීර්ණ කළමනාකරණ ක්‍රියාදාමයක් ලෙස අපිට මේ මෙහෙයුම් කළමනාකරණය දක්වන්න පුළුවන්. ඒකට හොඳට මතක තියාගන්න මෙහෙයුම් කළමනාකරණය කියලා අපි ඉගෙන ගන්නේ මෙන්න මේ දැන් ප්‍රකාශ කරපු කොටස් ටික. ඒ කියන්නේ නිෂ්පාදන ඉංජිනේරුකරණය කියන්නේ මොකද්ද? නිෂ්පාදන සැලසුම්කරණය, ද්‍රව්‍ය මිලදී ගැනීම, නිෂ්පාදන පාලනය, පර්යේෂණ හා සංවර්ධන කියන ක්‍රියාදාමයන් ටික තමයි පුතේ අපි දැන් මෙහෙයුම් කළමනාකරණය කියලා ඉගෙන ගන්නේ.
මෙහෙයුම් කළමනාකරණයේ මූලික කාර්යය මොකක්ද? මෙහෙයුම් කළමනාකරණයේ ප්‍රධානම මූලික කාර්යය තමයි බලන්න ආයතනයක අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා මෙහෙයුම් කළමනාකරණයට දායක වන අතර ඒ කියන්නේ ආයතනයක අරමුණු හා පරමාර්ථ ඉටු කරගන්න මෙහෙයුම් කළමනාකරණයේ දායක වන අතර සම්පත් නැත්නම් යෙදවුම් උපයෝගී කරගෙන ඉහළ ගුණත්වයෙන් යුත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම මෙහෙයුම් කළමනාකරණයේ මූලික කාර්යය කියලා කියනවා. එතකොට හොඳට මතක තියාගන්න මෙහෙයුම් කළමනාකරණයේ මූලික කාර්යය වෙන්නේ ව්‍යාපාරයේ තියෙන සම්පත් භාවිතා කරලා ඉහළ ගුණත්වයෙන් යුත් භාණ්ඩ නිෂ්පාදනය කරන එක තමයි මෙහෙයුම් කළමනාකරණයේ මූලික කාර්යය වෙන්නේ. මෙහෙයුම් කළමනාකරණයේ වැදගත්කම. ඇයි මෙහෙයුම් කළමනාකරණයේ ව්‍යාපාරයකට වැදගත් වෙන්නේ? මේ බලන්න. ඉහළ ගුණත්වයකින් යුත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න වැදගත් වෙනවා. මෙහෙයුම් ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය හා සඵලදායීතාවය වැඩි කරගන්න මේක වැදගත් වෙනවා. නිෂ්පාදන පිරිවැය අවම කරගන්න වැදගත් වෙනවා. ගෝලීය ව්‍යාපාර පරිසරය තුළ තරඟකාරීත්වයට සාර්ථකව මුහුණ දෙන්න මේක වැදගත් වෙනවා. ඒ වගේම තමයි නව්‍යතාවලින් යුක්තව භාණ්ඩ හා සේවා හඳුන්වා දෙන්න පුළුවන්. ඒ කියන්නේ අලුත් භාණ්ඩ හා සේවා හඳුන්වලා දෙන්න පුළුවන්. සමාජ වගකීම් නිසි ලෙස ඉටු කිරීමෙන් ව්‍යාපාරයේ වර්ධනයට මෙන්ම රටේ තිරසර සංවර්ධනයටද දායක කරගන්න හැකියාව ලැබෙනවා. එතකොට මේ විදිහට මෙහෙයුම් කළමනාකරණේ වැදගත්කම අපිට දක්වන්න පුළුවන්. බලන්න යෙදවුම් නිමැවුම් බවට පත්කිරීමේ ක්‍රියාවලිය පරිවර්තන ක්‍රියාවලිය ලෙස හැඳින්වෙන අතර එය පහත දැක්වෙන සටහනින් දක්වන්න පුළුවන්. මේ බලන්න. මෙන්න මේ විදිහට යෙදවුම් පරිවර්තන ක්‍රියාවලිය නිමැවුම් කියලා ගත්තොත් යෙදවුම් ගණයට වැටෙන දේවල් තමයි භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය ප්‍රධාන කොට. ඊට පස්සේ පරිවර්තන ක්‍රියාවලියේ නිෂ්පාදන ක්‍රියාපටිපාටි තියෙනවා. නිෂ්පාදන ක්‍රියාපටිපාටි අනුගමනය කිරීම, නිෂ්පාදන ක්‍රම තීරණය කිරීම, අවශ්‍ය ප්‍රමාණයට සම්පත් යෙදවීම වගේ දේවල් අපිට දක්වන්න පුළුවන්. ඒ වගේම තාක්ෂණික දැනුම යොදා ගැනීම, ඒ වගේ දේවල් දක්වන්න පුළුවන්. එතකොට මේ යෙදවුම් පරිවර්තන ක්‍රියාවලිය හරහා එනවා භාණ්ඩ හා සේවා බවට. ඒ වලට අපි කියනවා මොනවා කියලාද? නිමැවුම්. එතකොට ව්‍යාපාරයක පරිවර්තන ක්‍රියාවලිය රූප සටහනකින් ඇඳලා දක්වන්න කිව්වොත් ඔයාට පුතා හැකියාව තියෙන්න ඕනේ මේ විදිහට පරිවර්තන ක්‍රියාවලිය ඇඳලා දක්වන්න. එකතු කළ අගය. මොකද්ද එකතු කළ අගය කියන්නේ? දැන් උදාහරණයක් විදිහට රුපියල් 5000කට තියෙන අඹ, අමු අඹ නැත්නම් අපි කියමු ඉදිච්ච අඹ ජෑම් බවට පත් කරනවා නම් රුපියල් 12000ක් වටින ජෑම් බවට පත් කරනවා නම් අර රුපියල් 5000ට තිබ්බ අඹ දැන් 12000ක් බවට පත් වෙලා ඒ කියන්නේ ජෑම් බවට පත් කරලා. ඒ කියන්නේ එතන අලුතෙන් එකතු කරපු වගේ තියෙනවා පුතා කීයක්ද 7000ක් විදියට. බලන්න. පරිවර්තන ක්‍රියාවලියේදී විවිධ අවස්ථාවලදී යෙදවුම් වලට වටිනාකමක් එකතු වීමෙන් නිෂ්පාදිතයේ වටිනාකම වැඩි වෙන අතර එය එකතු කළ අගය ලෙස හඳුන්වනවා. එතකොට හොඳට මතක තියාගන්න මම අර ගත්තු උදාහරණයේදී මොකද්ද මං කිව්වේ අපි ගාව තිබ්බා රුපියල් 5000ක අඹ ඒවා ජෑම් බවට පත් වුණා රුපියල් 12000ක් දක්වා. එහෙනම් අලුතෙන් එකතු කරපු වටිනාකම අපිට කීයයි කියලා ගන්න පුළුවන්ද? 7000යි කියලා ගන්න පුළුවන්. මෙතන බලන්න උදාහරණයක් දාලා තියෙනවා. ඇඟලුම් නිෂ්පාදනයේදී රෙදි කැපීම, මැසීම, මැදීම, ඇසිරීම යන අවස්ථා පසු කර ඇඟලුම් බවට පත් කළ පසු එහි අගය යෙදවුම් වල අගයට වඩා වටිනාකමක් ගන්නවා. එතකොට අපි දන්නවා නිකන් තියෙන රෙදි ටික කපලා මහලා මැදලා කරලා ගත්තට පස්සේ හොඳ ඇඟලුමක් බිහි වුණාට පස්සේ ඒකේ වටිනාකම මොකද වෙන්නේ? වැඩි වෙනවා. මෙහෙයුම් කළමනාකරණයට අයත් කාර්යයන් අපි ඉස්සෙල්ලත් කතා කරා. මෙන්න මේ කාර්යයන් ටික තමයි අපි දැන් දිගින් දිගටම සාකච්ඡා කරගෙන යන්නේ. පළවෙනි එක නිෂ්පාදන ඉංජිනේරුකරණය, නිෂ්පාදන සැලසුම්කරණය, ද්‍රව්‍ය මිලදී ගැනීම, නිෂ්පාදන පාලනය, පර්යේෂණ හා සංවර්ධනය. එතකොට මෙහෙයුම් කළමනාකරණය කියලා අපිට ඉගෙන ගන්න තියෙන්නේ මෙන්න මේ තියෙන කොටස් පහ. නිෂ්පාදන ඉංජිනේරුකරණයට ආවොත් බලන්න නිෂ්පාදන ඉංජිනේරුකරණය කියන්නේ මොකද්ද?
නිෂ්පාදන ක්‍රියාවලිය අවශ්‍ය යන්ත්‍රාගාර හා යන්ත්‍රෝපකරණ නිෂ්පාදන කාලසටහන් අවශ්‍ය ද්‍රව්‍යවල ප්‍රමාණය හා ගුණත්වය ආදිය තීරණය කරන එක අපි කියනවා නිෂ්පාදන ඉංජිනේරුකරණය කියලා. එතකොට නිෂ්පාදන ක්‍රියාවලිය මොන වගේද? අවශ්‍ය යන්ත්‍රාගාර මොනවාද? අවශ්‍ය යන්ත්‍රෝපකරණ මොනවාද? නිෂ්පාදන කාලසටහන මොන වගේද? අවශ්‍ය ද්‍රව්‍ය මොන වගේද? අවශ්‍ය ද්‍රව්‍යවල ප්‍රමාණය හා ගුණත්වය ආදී යන තීරණය කරන්නේ මෙන්න මේ නිෂ්පාදන ඉංජිනේරුකරණය යටතේ. මතක තියාගන්න. ඊට පස්සේ දෙවැනි කාර්යය තමයි නිෂ්පාදන සැලසුම්කරණය. බලන්න. කිසියම් නිෂ්පාදන ආයතනයක් නිශ්චිත අනාගත කාල පරිච්ඡේදයක් තුළ කුමන භාණ්ඩ හා සේවා කෙසේ නිෂ්පාදනය කළ යුතුද? කොපමණ නිෂ්පාදනය කළ යුතුද? කවර දිනකදී නිෂ්පාදනය කළ යුතුද යන්න පිළිබඳව පුළුල්ව කරනු ලබන කටයුතු නිෂ්පාදන සැලසුම්කරණය කියලා කියනවා. ඒකට හොඳට මතක තියාගන්න. නිෂ්පාදන ආයතනය ගත්තම නිශ්චිත අනාගත කාල පරිච්ඡේදයක් තුළ කුමන භාණ්ඩද නිෂ්පාදනය කරන්න ඕනේ? කොච්චරක් නිෂ්පාදනය කරන්න ඕනද? කවර දිනකද නිෂ්පාදනය කරන්න ඕන කියන එක තීරණය කරන්නේ මෙන්න මේ නිෂ්පාදන සැලසුම්කරණය තුළ. ඊට පස්සේ නිෂ්පාදන සැලසුම් මොනවාද නිෂ්පාදන සැලසුම් කියන්නේ බලන්න. එසේම නිෂ්පාදන සැලසුම්කරණයේ මගින් බිහි කෙරෙන වර්තමානයේ හිතාමතා සකස් කරනු ලබන වැඩපිළිවෙල නිෂ්පාදන සැලසුම් කියනවා. එතකොට නිෂ්පාදන සැලසුම්කරණයෙන් ගන්නා වූ විවිධ තීරණ එකට එකතු කරලා සකස් කරන වැඩපිළිවෙලට අපි කියනවා නිෂ්පාදන සැලසුම් කියලා. එසේ සකස් කරනු ලබන නිෂ්පාදන සැලසුම් කෙටිකාලීන නිෂ්පාදන සැලසුම් කියලා තියෙනවා. ඒ වගේම දිගු කාලීන නිෂ්පාදන සැලසුම් කියලා අපිට වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ඊට පස්සේ ඊගාව කාර්යය ද්‍රව්‍ය මිලදී ගැනීම. බලන්න. නියමිත ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය අවස්ථාවේදී අවම පිරිවැයකින් යුතුව සපයා ගැනීම ද්‍රව්‍ය මිලදී ගැනීම කියලා කියනවා. එතකොට නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය කරන ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය අවස්ථාවේදී අවම පිරිවැයකින් යුතුව සපයා ගන්නවා නම් අපි කියනවා ඒකට ද්‍රව්‍ය මිලදී ගැනීමේ කාර්යය කියලා. නිෂ්පාදන පාලනය. නිෂ්පාදන ඉංජිනේරුකරණය සහ නිෂ්පාදන සැලසුම්කරණය අනුව ස්ථාපිත කොට ඇති ඉලක්ක ළඟා කර ගන්නේද යන්න සොයා බැලීම හා එසේ නොවන විට ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකර්මීය ක්‍රියාමාර්ග තීරණය කිරීම නිෂ්පාදන පාලනය කියලා කියනවා. එතකොට පුතා මතක තියාගන්න අපි නිෂ්පාදන ඉංජිනේරුකරණය කරලා නිෂ්පාදන සැලසුම්කරණය කරලා ඒ ස්ථාපිත කොට ඇති ඉලක්කවලට අනුව කටයුතු සිදුවෙන්නේ නැත්තම් ඒවා හොයලා බලලා ඒවා නිවැරදි කරන්න කටයුතු කරනවා නම් ඒකට අපි කියනවා නිෂ්පාදන පාලනය කියලා. යාන්ත්‍රික පාලනය, තොග පාලනය, තත්ත්ව පාලනය, පිරිවැය පාලනය ආදිය නිෂ්පාදන පාලනයට අන්තර්ගත වෙනවා. එතකොට මේවා අපි ඔක්කොම එකින් එක මේ පාඩම තුලදී කතා කරනවා ඉදිරියට. ඊට පස්සේ අවසාන කාර්යය තමයි පර්යේෂණ හා සංවර්ධනය. පවත්නා නිෂ්පාදනය පිළිබඳවත් නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳවත් නව නිෂ්පාදන සැලසුම් පිළිබඳවත් තොරතුරු ඒකරාශී කිරීම හා ඒවා වැඩි දියුණු කිරීම පර්යේෂණ හා සංවර්ධනය කියලා කියනවා. පුතා එතකොට මතක තියාගන්න අපි අලුත් දේවල් පිළිබඳව ඒ වගේම පවතින තත්ත්වය පිළිබඳව තොරතුරු එකතු කරන එකට අපි කියනවා පර්යේෂණය කියලා. ඒ එකතු කරගත්තු තොරතුරු වලින් වැඩි දියුණු කරන්න කටයුතු කරනවා නම් ඒකට අපි කියනවා පුතේ සංවර්ධනය කියලා. මතක තියාගන්න. එතකොට පර්යේෂණ හා සංවර්ධනය කියන එක වැදගත්ම කොටසක් වෙනවා නිෂ්පාදන කළමනාකරණයේදී නැත්නම් මෙහෙයුම් කළමනාකරණයේදී. දැන් අපි නිෂ්පාදන කළමනාකරණ නැත්නම් මෙහෙයුම් කළමනාකරණේ කාර්යයන් කෙටියෙන් පැහැදිලි කරගෙන ගියා. දැන් අපි පුළුල් ලෙස මේවල අන්තර්ගත එක් මාතෘකා වෙන වෙනම සාකච්ඡා කරගෙන යමු. මුලින්ම අපි ගන්නවා නිෂ්පාදන ක්‍රම. නිෂ්පාදන ක්‍රම කියලා කියන්නේ බලන්න නිෂ්පාදන ආයතනයක් විසින් නිෂ්පාදනය කරනු ලබන විවිධ ආකාර නිෂ්පාදන ක්‍රම ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ නිෂ්පාදන ආයතනයක් විසින් නිෂ්පාදනය සිදු කරනු ලබන විවිධ ආකාර. ඒ කියන්නේ භාණ්ඩ හදන විවිධ ආකාර තමයි මේ නිෂ්පාදන ක්‍රම කියලා කියන්නේ. නිෂ්පාදන ක්‍රම
අපිට මේ ආකාරයට දක්වන්න පුළුවන්. එකක් කාර්ය නිෂ්පාදන. නැත්නම් ඇනවුමට නිෂ්පාදන. උදාහරණයක් විදිහට පුතේ ඔයාගේ උපන්දිනේට ඔයා කේක් එකක් හදා ගන්නවා නම් ඔයා කැමතිම මොන හරි රූපයක් යොදලා කේක් එකක් හදා ගන්නවා නම් අන්න ඒක වැටෙන්නේ කාර්ය නිෂ්පාදනයට. එතකොට ඕගොල්ලොන්ගේ ඉස්කෝලේ ශිෂ්‍ය නායකයන්ට ටී-ෂර්ට් මහ ගන්නවා නම් ඒක වැටෙන්නේ මොකටද? කාණ්ඩ නිෂ්පාදනයට. එතකොට අපි දන්නවා බෝතල් කරන ලද තියෙනවා ක්‍රීම් සෝඩා වගේ. එතකොට විවිධ බිස්කට් වර්ග තියෙනවා. ඒවා අඛණ්ඩව සිදුවෙනවා මහා පරිමාණ නිෂ්පාදනය. ඒවලට අපි කියනවා මොනවා කියලාද? ප්‍රවාහ නිෂ්පාදනයන් කියලා. දැන් අපි මේවා එකින් එක සාකච්ඡා කරමු. මුලින්ම ගන්නවා කාර්ය නිෂ්පාදනය. මං කිව්වා කාර්ය නිෂ්පාදනය කිව්වේ උදාහරණයක් කිව්වා ඔයාගේ උපන්දිනේට කේක් එකක් හදා ගන්නවා නම් ඒ හදාගන්නේ මොන නිෂ්පාදනයේද? කාර්ය නිෂ්පාදනයට අනුව. මේ බලන්න. ආරම්භයේ සිට අවසානයේ තෙක්ම එක් අයිතමයක් නිෂ්පාදනය කෙරෙන අතර ගනුදෙනු කරුවෙකුගේ නිශ්චිත ඇනවුම මත වර්තමාන ඉල්ලුම පදනම් කර නිෂ්පාදනය සිදු කිරීම කාර්ය නිෂ්පාදනයයි. ඒ කියන්නේ ගනුදෙනුකරුවගේ ඇනවුමට තමයි කාර්ය නිෂ්පාදනය සිදු වෙන්නේ. උදාහරණ බලන්න. මනාලියකට ඇඳුම් මහ ගන්නවා නම් උපන්දිනයක් සඳහා කේක් එකක් නිර්මාණය කරනවා නම් පුද්ගලයෙකුගේ අවශ්‍යතාවය අනුව නිවාස සැලසුමක් නිර්මාණය කරනවා නම් අන්න ඒවා වැටෙන්නේ පුතා කාර්ය නිෂ්පාදන ගණයට. කාර්ය නිෂ්පාදනයේ හිතකර ලක්ෂණ මොනවද බලන්න. ගනුදෙනුකරුගේ අවශ්‍යතා හා උවමනා අනුව භාණ්ඩ බිහි කරන්න පුළුවන්. පාරිභෝගිකයාගේ තෘප්තිය ඉහළ මට්ටමකට පවත්වා ගන්න පුළුවන්. ඇනවුම මත නිපදවන බැවින් වෙළඳපොළ අවදානමක් නැහැ. ඒ කියන්නේ භාණ්ඩය හදලා අලවි වෙයිද නැද්ද කියලා අවදානමක් නැහැ. ඇයි? ඇනවුමටනේ හදන්නේ. එතකොට පාරිභෝගිකයා අනිවාර්යයෙන්ම මේ භාණ්ඩය ගන්නවා. ඊට පස්සේ කාර්ය නිෂ්පාදනයේ අහිතකර ලක්ෂණ මොනවද බලන්න. පිරිවැය ඉහළයි. සෑම විටම කුසලතා සහිත පුහුණු සේවකයන් අවශ්‍ය වීම. විශේෂ උපකරණ හා මෙවලම් අවශ්‍ය වීම. වෙළඳපොළ මුල් කරගෙන නිෂ්පාදන සිදුවීම. ඔන්න ඔය විදිහට කාර්ය නිෂ්පාදනයේ අහිතකර ලක්ෂණ දක්වන්න පුළුවන්. පිරිවැය වැඩි, කුසලතා තියෙන සේවකයන් ඕනේ, ඒ වලටම විශේෂ උපකරණ අවශ්‍ය වෙනවා. වෙළඳපොළ මුල් කරගෙන නිෂ්පාදනයක් වෙන්නේ නැහැ. අවශ්‍ය ඇනවුමට විතරයි හදන්නේ. ඒක තමයි කාර්ය නිෂ්පාදනයේ අහිතකර ලක්ෂණ කියන්නේ. ඊට පස්සේ කාණ්ඩ නිෂ්පාදනය. මං කිව්වේ අර ඔයගොල්ලෝගේ ශිෂ්‍ය නායකයන්ට අවශ්‍ය වන ටී-ෂර්ට් මහ ගන්නවා නම් ඒක වැටෙන්නේ කාර්ය නිෂ්පාදනය, කාණ්ඩ නිෂ්පාදනයට. බලන්න. එක්වරකට එක සමාන භාණ්ඩ සමූහයක් නිෂ්පාදනය කරයි. අඛණ්ඩ ක්‍රියාවලියකින් නිෂ්පාදනය කරනු ලබන අතර බොහෝ දුරට ස්වභාවය අතින් එක සමාන වූද කාණ්ඩයෙන් කාණ්ඩයට යොදා ගන්නා අමුද්‍රව්‍ය ශ්‍රමය ප්‍රමාණය වර්ග හා පැය ගණන මොනවා වෙනවද? වෙනස් වෙනවා. උදාහරණ විදිහට තියෙනවා බේකරි නිෂ්පාදන, පෙර පාසල් ළමුන්ට නිල ඇඳුම් මැසීම. එතකොට ඕගොල්ලොන්ගේ ශිෂ්‍ය නායක වැඩමුළුවට ටී-ෂර්ට් මහ ගන්නවා නම් ඒවා වැටෙන්නේ මොන නිෂ්පාදනයටද? කාණ්ඩ නිෂ්පාදනයට. කාණ්ඩ නිෂ්පාදනයේ හිතකර ලක්ෂණ මොනවද බලන්න. කාණ්ඩයෙන් කාණ්ඩයට නිෂ්පාදිතයේ නිමාව වෙනස් කරන්න පුළුවන්. සාපේක්ෂව විශාල තොග වශයෙන් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඇනවුම් නිෂ්පාදනයට සාපේක්ෂව ඒකක පිරිවැය අඩුයි. ඒ කියන්නේ අර කලින් කතා කරපු කාර්ය නිෂ්පාදනයට වඩා එකක් හදනවට වඩා කාණ්ඩ නිෂ්පාදනයේදී ඒකක පිරිවැය අඩු කරගන්න පුළුවන්. කාණ්ඩ නිෂ්පාදනයේ අහිතකර ලක්ෂණ මොනවද බලන්න. කාණ්ඩයෙන් කාණ්ඩයට යන්ත්‍ර හා උපකරණ නැවත සැකසීමට සිදු වෙනවා. ඒක නිසා පිරිවැය වැඩි වෙනවා. ප්‍රවාහ නිෂ්පාදනයට සාපේක්ෂව ඒකක පිරිවැය වැඩි. ප්‍රවාහ නිෂ්පාදනයට සාපේක්ෂව මහා පරිමාණ පිරිමැසුම් අඩුයි. ප්‍රවාහ නිෂ්පාදනය කියන්නේ පුතා අපි ඊගාවට කතා කරන නිෂ්පාදන ක්‍රමය. ඒ කියන්නේ එකම වර්ගයේ භාණ්ඩ අතිවිශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරන එක තමයි මේ ප්‍රවාහ නිෂ්පාදනය කියන්නේ. එතකොට මේ ප්‍රවාහ නිෂ්පාදනයට සාපේක්ෂව මේ කාණ්ඩ නිෂ්පාදනයේ ඒකක පිරිවැය වැඩි වෙනවා. ඒ වගේම මහා පරිමාණ පිරිමැසුම් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ අපි එනවා පුතා ප්‍රවාහ නිෂ්පාදනයට. මොකද මේ ප්‍රවාහ නිෂ්පාදනය කියන්නේ? එකම වර්ගයක භාණ්ඩයක්. ඒ කියන්නේ එකම වර්ගයක භාණ්ඩයක් අඛණ්ඩව රේඛීයව ගලා යන ආකාරයට විශාල ඒකක ප්‍රමාණයකින් අනාගත ඉල්ලුම පදනම් කරගෙන නිෂ්පාදනය කිරීම ප්‍රවාහ නිෂ්පාදනයයි.
ඒ කියන්නේ පුතා සිසිල් බීම නිෂ්පාදනය කියන එක මේ අපි මේ කතා කරන මොහොතේදී ඔයා මේ වීඩියෝ එක බලන මොහොතේදී සිසිල් බීම නිෂ්පාදනය අඛණ්ඩව සිදු වෙනවා පුතා. අඛණ්ඩව සිදු වෙනවා. ඒක නවතින්නේ නැහැ. පැය 24 පුරාම සිදු වෙනවා. එතකොට අන්න ඒ විදිහට අනාගත ඉල්ලුම පුරෝකථනය කරලා ඉවර වෙලා අඛණ්ඩව සිදු වෙනවා. මහා පරිමාණ ලෙස අඛණ්ඩව සිදු වෙනවා. මහා පරිමාණ යන්ත්‍ර සූත්‍රය යොදාගෙන. ඔයගොල්ලෝ දැකලා ඇති කොහොමද බීම බෝතල් සුද්ධ කරන්නේ? ඒ වලට බීම පුරවන්නේ කොහොමද? මූඩි අලවන්නේ කොහොමද? ලේබල් කරන්නේ කොහොමද? අන්න ඒ නිෂ්පාදන ක්‍රියාවලිය මේ මොහොතේ අඛණ්ඩව සිදු වෙනවා. ඒකට අපි කියනවා ප්‍රවාහ නිෂ්පාදනය. ඒ වගේම මෝටර රථ නිෂ්පාදනය ගත්තත් මෝටර රථ නිෂ්පාදනයත් මෙහි මොහොතේ පැය 24 පුරාම ශ්‍රමිකයන් ෂිෆ්ට් එකෙන් ඒ කියන්නේ තමන්ට පැවරෙන කාලයෙන් කාලයට ශ්‍රමිකයන් දිගටම අඛණ්ඩව වැඩ කරනවා. අන්න ඒ වගේ නිෂ්පාදනයක් අපි කියනවා ප්‍රවාහ නිෂ්පාදනයක් කියලා. ඒ ප්‍රවාහ නිෂ්පාදනයේ හිතකර ලක්ෂණ මහා පරිමාණ පිරිමැසුම් ඇති කරගන්න පුළුවන්. එතකොට ඒකක පිරිවැය අඩු වෙනවා. බොහෝ විට නිෂ්පාදන ප්‍රවාහය පාලනය කිරීමට අවශ්‍ය සේවක සංඛ්‍යාව අඩුයි. අඩු සේවක සංඛ්‍යාවකින් වැඩිපුර භාණ්ඩ හදන්න පුළුවන්. ඇයි යන්ත්‍ර සූත්‍ර වලින් භාණ්ඩ හදන හින්දා. නවීන තාක්ෂණයේ පහසුවෙන් යොදා ගැනීමට අපිට හැකියාව තියෙනවා මේ ප්‍රවාහ නිෂ්පාදනයට. මේකේ තියෙන අහිතකර ලක්ෂණ තමයි විශාල ආයෝජනයක් අවශ්‍ය වෙනවා. එතකොට මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙනවා අපිට. කලින් තීරණය කරන ලද පිළිවෙලකට අනුව නිෂ්පාදනයේ සිදුවන බැවින් නම්‍යකරණය කරන්න බෑ, වෙනස් කරන්න බෑ ලේසියෙන්. ඇයි? කලින් තීරණය කරපු විදිහට තමයි නිෂ්පාදනය සිදු වෙන්නේ. වෙළඳපොළ අවදානමකට මුහුණ දීමට සිදුවීම. නිකන් හරි වෙළඳපොලේ ඉල්ලුම පහළ ගියොත් එහෙම මොකද වෙන්නේ? සම්පූර්ණ අර නිෂ්පාදනය කරපු භාණ්ඩ යල් පනින්න හැකියාව තියෙනවා. එතකොට අපි දන්නවා පහුගිය කාලේ එකපාරටම සමස්ත ලංකාවම ලොක්ඩවුන් කරා. ඒ කියන්නේ කිසිම පුද්ගලයෙක්ට එළියට බහින්න බෑ. එතකොට මේ මහා පරිමාණ ලෙස නිෂ්පාදනය කරපු භාණ්ඩ අලවිය පොඩ්ඩක් පහළ වැටුනම මේ ප්‍රවාහ නිෂ්පාදනයේ වෙළඳපොළ අවදානම විශාල ලෙස ඉහළ ගියා. එතකොට සමහර ප්‍රවාහ නිෂ්පාදන සිදු කරන එක නැවතුණා. සමහර ප්‍රවාහ නිෂ්පාදන වලින් බිහි කරපු භාණ්ඩ යල් පැන්නා. ඒ වගේ අහිතකරතාවයන්ට මුහුණ දෙන්න සිදු වුණා. නිෂ්පාදන ක්‍රම එකිනෙකින් වෙනස් වන ආකාරයේ පහත දැක්වෙන පරිදි දක්වන්න පුළුවන්. පුතා එතකොට මෙන්න මේ වගේ වගුවක් ගත්තම මේ වගුව විභාගෙදී අහනවා. ස්තැන් පුරවන්න අහනවා. ඒක නිසා හොඳට මේක පාඩම් කරලා තියාගන්න ඕනේ. බලන්න පුතා මෙතන නිර්ණායකයේ ගත්තොත් නිමැවුම් පරිමාණය ගත්තොත් කාර්ය නිෂ්පාදනයේදී ඉතා අඩුයි. කාණ්ඩ නිෂ්පාදනයේදී මධ්‍යම ප්‍රමාණයක් තියෙනවා. ප්‍රවාහයකයේදී අතිවිශාලයි. නිමැවුම් පරිමාණය. මේවල එක් එක් වෙනස්කම්. නිෂ්පාදිත පෙළ ගත්තොත් කාර්ය නිෂ්පාදනයේ විවිධයි. කාණ්ඩ නිෂ්පාදනයේ කිහිපයක් තියෙනවා. ප්‍රවාහයකේ එකක් විතරයි මහා පරිමාණ ලෙස හදන්නේ. නිෂ්පාදන ක්‍රියාවලියේ නම්‍යශීලී බව. මේක නම්‍යයි. දැන් ඔයාගේ උපන්දිනයට අවශ්‍ය වන කේක් එක ඔයා කියනවා ක්‍රිකට් පිත්තක් හදන්න කියලා. නමුත් ඔයාට හිතනවා ක්‍රිකට් පිත්තට වඩා බෝලයක් හදන එක හොඳයි කියලා. එතකොට ඔයා කෝල් එකක් දීලා තියෙනවා බෝලයක් හදන්න කියලා. අන්න ඒ විදිහට වෙනස් කරගන්න පුළුවන් කාර්ය නිෂ්පාදනයේදී නම්‍යයි. කාණ්ඩකයේදී සාමාන්‍යයි. සමහර විට වෙනස් කරගන්න පුළුවන්, සමහර විට වෙනස් කරන්න බෑ. ප්‍රවාහයකයේදී අනම්‍යයි පුතා. ලේසියෙන් වෙනස් කර ගැනීමේ හැකියාවක් නැහැ. නිපදවීම ඇනෝමටද තොග සඳහාද? කාර්ය නිෂ්පාදනයේ නම් ඇනෝම කරොත් විතරයි කාර්ය නිෂ්පාදනයේදී භාණ්ඩ හදන්නේ. කාණ්ඩ නිෂ්පාදනයේදී ඇනෝම් වලටත් හදනවා, කුඩා තොග වශයෙන්ුත් හදනවා. ප්‍රවාහ නිෂ්පාදනයේදී අනිවාර්යයෙන්ම විශාල තොග වශයෙන් තමයි හදන්නේ. විශාල ලෙස තොග හදලා ඒව ගබඩාවල ගබඩා කරලා තියලා වෙළඳපොළට විවිධ අලෙවි නියෝජිතයන් හරහා බෙදා හැරීම සිදු කරනවා මේ ප්‍රවාහ නිෂ්පාදනයේදී. නිෂ්පාදන ක්‍රමයක් තෝරා ගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු. දැන් අපි කතා කරපු කාර්ය නිෂ්පාදනයේද කාණ්ඩ නිෂ්පාදනයේද ප්‍රවාහ නිෂ්පාදනයේද කියන එක තෝරගැනීමේදී අවධානය දෙන්න ඕන කරුණු. පළවෙනි නිෂ්පාදිතයේ ස්වභාවය මොන වගේද කියන එක. වෙළඳපොළ ප්‍රමාණය මොන වගේද කියන එක. යොදා ගන්නා තාක්ෂණය හා අවශ්‍ය උපකරණ වලට අවධානය යොමු කරන්න ඕනේ. දැරිය යුතු පිරිවැයට අවධානය යොමු කරන්න ඕනේ. මිලදී ගැනීමේ රටාව අපි මිලදී ගැනීමේ රටාවට අවධානය යොමු කරන්න ඕනේ. ඒ කියන්නේ නිරන්තරව මිලදී ගන්නවද නැත්නම් ඉඳ හිටලා මිලට ගන්නවද ඒ වගේ.
සම්පත් ලබා ගැනීමේ පහසුව පිළිබඳවත් අපි අවධානය යොමු කරන්න ඕනේ හොඳ නිෂ්පාදන ක්‍රමයක් තෝරා ගැනීමේදී. කම්හල් පිරියත සැලසුම් කිරීම. ඊට පස්සේ අපි එනවා. මොනවද මේ කම්හල් පිරියත සැලසුම් කිරීම කියන්නේ? බලන්න. කාර්යක්ෂම නිෂ්පාදන ක්‍රියාවලියක් සකස් කිරීම සඳහා අවශ්‍ය භෞතික පහසුකම් එනම් කාර්ය මධ්‍යස්ථානය, ද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ, සහාය සේවා ආදිය සැලසුම් කිරීම අපි කියනවා කම්මල් පිළියෙත සැලසුම් කිරීම කියලා. පුතා එතකොට හොඳට මතක තියාගන්න. අපි හිතන්න අපි මොන හරි X කියන භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න යනවා කියලා. ඒ නිෂ්පාදනය කරන්න යනකොට ඒකට නිෂ්පාදන ක්‍රියාවලියක් සකස් කරන්න වෙනවනේ. ඒ නිෂ්පාදන ක්‍රියාවලිය සකස් කිරීම සඳහා අවශ්‍ය භෞතික පහසුකම් ඒ කියන්නේ කාර්ය මධ්‍යස්ථානයේ මොන වගේද, ද්‍රව්‍ය මොන වගේද, යන්ත්‍රෝපකරණ, සහාය සේවා ආදිය මේ විදිහට තියෙන්න ඕන කියලා සැලසුම් කරනවා නම් ඒකට අපි කියනවා කම්හල් පිරියත සැලසුම් කිරීම කියලා. කම්හල් පිරියත සැලැස්මක අවශ්‍යතාවය. ඇයි කම්හල් පිරියත සැලැස්මක් ඕනේ? ද්‍රව්‍ය හා යන්ත්‍ර භාවිතය කිරීමේ කාර්යක්ෂමතාවය වර්ධනය කරගන්න පුළුවන්. එතකොට මතක තියාගන්න ඒ යන්ත්‍ර ඒ ස්ථානවල නිසියාකාරව ස්ථානගත කරලා තියෙනකොට කාලයේ ශ්‍රමය වගේ දේවල් ඉතුරු කරගෙන කාර්යක්ෂමතාවය වර්ධනය කරගන්න පුළුවන්. ඉඩකඩ වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එතකොට ඒ යන්ත්‍ර ඒ ස්ථානවල ස්ථානගත කරලා තියෙනකොට අපිට ඉඩකඩ උපරිම ලෙස ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ද්‍රව්‍ය භාවිතා කිරීමේ පිරිවැය අඩු කරගන්න පුළුවන්. ද්‍රව්‍ය හා සේවකයන්ගේ චලනය වීමට පවතින බාධාවන් අවම කරගන්න පුළුවන්. ඒ වගේම අනතුරු අවම කරගන්න පුළුවන්. sannivedanaya සමායෝජනයේ සුපරීක්ෂණයට අපිට පහසුයි. ඒ දේවල් ඒ තැන්වල නිසියාකාරව ස්ථානගත කරාම සේවකයන්ගේ චිත්ත ධෛර්යය ඉහළ යනවා. ඇයි? ඒගොල්ලන්ට කිසිදු කරදරයකින් තොරව අර මැෂින් එක ගාවට යනවා අවශ්‍ය කාර්යය කරගන්නවා මේකට එනවා මේ අවශ්‍ය කාර්යය කරගන්නවා කිසිදු පැකලීමකින් තොරව සේවකයන්ට වැඩ කරගන්න පුළුවන් පිළිවෙලයි වැඩ. කාර්යය මනා ලෙස කළමනාකරණය කර ගැනීමට හැකි වෙනවා පුතා කම්හල් පිරියත සැලැස්මක් නිවැරදිව සකස් කරගත්තම. කම්මල් පිරියත සැලසුම් වර්ග පහත ආකාරයට අපිට දක්වන්න පුළුවන් බලන්න පුතා. පළවෙනි එක ක්‍රියාවලි පිරියත කියලා කියනවා. ඊට පස්සේ නිෂ්පාදිත පිරියත. ඊට පස්සේ කුටි පිරියත. ඒ වගේම ස්ථාවර ස්ථානීය පිරියත. දැන් මේ පිරියත වර්ග හතර අපි වෙන වෙනම කතා කරමු. මොකද්ද ක්‍රියාවලි පිරියත කියන්නේ? නිෂ්පාදිත පිරියත, කුටි පිරියත, ස්ථාවර ස්ථානීය පිරියත කියන්නේ මොනවද කියන දේවල් අපි උදාහරණ වලින්ම පැහැදිලි කරගමු. බලන්න පුතා. ක්‍රියාවලි පිරියත අපි මුලින්ම පටන් ගන්නවා. ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ එක් අදියරක් සම්පූර්ණ කිරීමට අවශ්‍ය සියලුම දේ එක් ස්ථානයක සිදුවන ආකාරයට පිරියත පිළියෙල කිරීම ක්‍රියාවලි පිරියත කියලා කියනවා. ඒ කියන්නේ පුතා නිෂ්පාදන ක්‍රියාවලියේ එක් අදියරක් විතරක් සම්පූර්ණ කිරීමට අවශ්‍ය කරන්නා වූ දේවල් එක තැනකට ස්ථානගත කරනවා නම් ඒක අපි කියනවා ක්‍රියාවලි පිරියත කියලා. මෙහිදී සාමාන්‍ය කාර්යයක නියුක්ත සේවකයෝ එක ස්ථානයක ස්ථානගත කරති. නිෂ්පාදන ක්‍රියාවලිය වටා කාර්යයන් ගලා යන ආකාරයට සැලසුම් කරති. උදාහරණයක් විදිහට බලන්න ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක පිරියත සැලසුම් කරනවා නම් අපිට මෙන්න මේ ක්‍රියාවලි පිරියත යටතේ අපිට ඒක කරන්න පුළුවන්. ඒ කියන්නේ ගෘහ භාණ්ඩය හදන්නේ එක තැනක ඒක පොලිෂ් කරනවා තව තැනක. අන්න ඒ විදිහට අපිට දක්වන්න පුළුවන්. ඊට පස්සේ නිෂ්පාදිත පිරියත. අපි ක්‍රියාවලි පිරියත කතා කරාට පස්සේ නිෂ්පාදිත පිරියත වලට එනවා. සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය එක් කාර්යක ස්ථානයකින්, ඒ කියන්නේ එක් කාර්ය ස්ථානයකින් ඊළඟ කාර්ය ස්ථානයට රේඛීයව අනුපිළිවෙලට ගලා යන ආකාරයට පිරියත සකස් කිරීම නිෂ්පාදිත පිරියත කියලා කියනවා. ඒ කියන්නේ එක ස්ථානයකින් වාහනේ සැකිල්ල හදනවා. එතකොට තව ස්ථානයකට ගිහිල්ලා එන්ජිම හයි කරනවා. ඊට පස්සේ දොරවල් හයි කරනවා, ෂීට් හයි කරනවා. අන්න ඒ විදිහට සිදු වෙනවා නම් ඒකට අපි කියනවා නිෂ්පාදිත පිරියත. මෝටර රථ නිෂ්පාදන ආයතනයක පිරියත සැලසුම් කිරීම. ඔයගොල්ලෝ දැකලා ඇති. වීඩියෝ වල දැකලා ඇති කොහොමද මෝටර රථ හදන්නේ කියලා. එතකොට ඒ වල පවතින පුතා නිෂ්පාදිත පිරියත කියන එක. ඊට පස්සේ කුටි පිරියත. බලන්න පුතා.
නිෂ්පාදන ක්‍රියාවලියේදී එක සමාන යන්ත්‍ර හා විෂම යන්ත්‍ර වෙන වෙනම කුටිවල සවිකර නිෂ්පාදන කටයුතු ගලා යන ආකාරයට සිදු කිරීම හා පිරියත සැලසුම් කිරීම කුටි පිරියත කියලා කියනවා. ඒකට හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ එක සමාන යන්ත්‍ර හා විෂම යන්ත්‍ර වෙන වෙනම කුටිවල සවි කරනවා. වෙන වෙනම කුටි තියෙනවා. ඒවලට අදාළ වෙන වෙනම කුටිවල සවි කරනවා. එතකොට එහෙම සවි කරලා නිෂ්පාදන කටයුතු ගලාගෙන යන ආකාරයට අවශ්‍ය කටයුතු කරනවා නම් අපි කියනවා කුටි පිරියත කියලා. උදාහරණයක් විදිහට ඇඟලුම් කර්මා කම්හලක පිරියත සැලසුම් කරන එක. ඒ වගේම දියමන්ති ස්වර්ණාභරණ වගේ දේවල් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් මේ කුටි පිරියත දකින්න පුළුවන්. ඊට පස්සේ ස්ථාවර ස්ථානීය පිරියත. උදාහරණ බලන්න පුතා ගොඩනැගිලි ඉදි කිරීම. ඒ කියන්නේ මේ ගොඩනැගිල්ල ඉදි කරන්නේ ඉඩමක නම් ඒ ඉඩමට අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර අමුද්‍රව්‍ය මිනිසුන් ඔක්කොම එක තැනකට අරගෙන එනවා. ක්‍රීඩාංගණයක් හදනවා නම් ඒ ක්‍රීඩාංගණයට ඔක්කොම ශ්‍රමය බලය උපකරණ අමුද්‍රව්‍ය ඔක්කොම එක තැනකට ගෙනල්ලා එතන තමයි අදාළ ගොඩනැගිල්ල නැත්තම් ක්‍රීඩාංගණය නැත්තම් වෙන මොන හරි ගොඩනැගිල්ලක් සම්මන්ත්‍රණ ශාලාවක් වගේ දේවල් හදනවා නම් ඒ හදන්නේ ස්ථාවර ස්ථානීය පිරියතවලට අනුව. ඒ කියන්නේ අමුද්‍රව්‍ය ශ්‍රමය බලය උපකරණ ආදී යෙදවුම් නිෂ්පාදන සිදු කරන ස්ථානයටම ගෙනවි නිෂ්පාදනය සිදු කිරීම සඳහා පිළියෙල කරන පිරියත අපි කියනවා පුතා ස්ථාවර ස්ථානීය පිරියත. එතකොට අමුද්‍රව්‍ය ශ්‍රමය බලය වගේ දේවල් නිෂ්පාදනයේ බිහි කරන ස්ථානයට අරන් ඇවිල්ලා අදාළ නිෂ්පාදනය බිහි කරනවා නම් ඒකට අපි කියනවා ස්ථාවර ස්ථානීය පිරියත කියලා. ඊට පස්සේ අපි එනවා ව්‍යාපාරයක මුළු පිරිවැය ගැන කතා කරනකොට ස්ථාවර පිරිවැය ගැන කතා කරන්න. පිරියත ටික ගැන කතා කරලා ඉවරයි දැන්. අපි එනවා ව්‍යාපාරයේ මුළු පිරිවැය ගැන කතා කරන්න. මුළු පිරිවැය ගැන කතා කරනකොට අපිට අයින් කරන්නම බැරි පිරිවැයක් තමයි ස්ථාවර පිරිවැය කියන්නේ. බලන්න කිසියම් නිෂ්පාදන මට්ටමක් එක් නිෂ්පාදනය කරනු ලබන ඒකක සංඛ්‍යාව අනුව වෙනස් නොවන පිරිවැය අපි කියනවා ස්ථාවර පිරිවැය. පුතා එතකොට හොඳට මතක තියාගන්න ඔයා මොන හරි කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න යනකොට ඒකට ඔයා කුලිය ගෙවනවා නම් කම්හලට වරිපණම් ගෙවනවා නම් ඔයා අන්න ඒවා අපි කියනවා පුතා ස්ථාවර පිරිවැය කියලා. කෙටි කාලයක් තුල උපරිම ධාරිතාවයේ නිෂ්පාදනය කළද කිසිදු නිෂ්පාදනයක් සිදු නොකළද ස්ථාවර පිරිවැය දරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ගොඩනැගිල්ලක් කුලියට ගත්තට පස්සේ ඔයා ඒකේ ව්‍යාපාර කරත් ව්‍යාපාර නොකළත් මාසෙට අදාළ කුලිය අනිවාර්යයෙන්ම ගෙවිය යුතුමයි. හරි. එතකොට ඔය පහුගිය කාලේ ව්‍යාපාර බොහෝමයක් වැහිලා ගියා. ඒ කියන්නේ අලුතෙන් ආරම්භ කරපු කෑම කඩ ගත්තාට පස්සේ ලොක්ඩවුන් කරලා තිබ්බ හින්දා සම්පූර්ණ රටම මොකද වුනේ? හරි. ව්‍යාපාර කටයුතු කරගන්න විදිහක් නැහැ. නමුත් ඒ ගොඩනැගිල්ලට අදාළ කුලිය ගෙවන්න වෙනවා ඒගොල්ලොන්ට අනිවාර්යෙන්ම. එතකොට ව්‍යාපාර කටයුතු කරත් නැතත් මේ ස්ථාවර පිරිවැය අනිවාර්යෙන්ම දරන්න වෙනවා අපිට. ඊට පස්සේ විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය කියන්නේ පුතා නිෂ්පාදනය කරනු ලබන ඒකක සංඛ්‍යාව අනුව වෙනස් වන පිරිවැය. ඒ කියන්නේ භාණ්ඩ නිෂ්පාදනය කරනකොට භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා හරි නිෂ්පාදනයත් එක්ක වැඩි වන පිරිවැයට අපි කියනවා මොන පිරිවැය කියලාද? විචල්්‍ය පිරිවැය කියලා මතක තියාගන්න. හරි. හැබැයි ස්ථාවර පිරිවැය භාණ්ඩ හැදුවත් නැතත් ස්ථාවර පිරිවැය දරන්න ඕනේ. විචල්්‍ය පිරිවැය දරන්න ඕනේ හැබැයි භාණ්ඩ නිෂ්පාදනය කරොත් විතරයි. බලන්න විචල්්‍ය පිරිවැයට ඍජු ද්‍රව්‍ය පිරිවැය, ඍජු ශ්‍රම පිරිවැය වගේ දේවල් අපිට දක්වන්න පුළුවන් මේ විචල්්‍ය පිරිවැයට. ඊට පස්සේ මුළු පිරිවැය. මේ මුළු පිරිවැය කියන්නේ පුතා අර ස්ථාවර පිරිවැය, විචල්්‍ය පිරිවැයයි එකතුවට අපි කියනවා පුතා මොන පිරිවැය කියලාද? මුළු පිරිවැය නම් හොඳට මතක තියාගන්න. විභාගෙදී ඇහුවොත් මොකද්ද මුළු පිරිවැය කොහොමද හැදෙන්නේ? විචල්්‍ය පිරිවැයයි ස්ථාවර පිරිවැයයි එකතුවෙන් තමයි පුතා ව්‍යාපාරයක මුළු පිරිවැය කියන එක හැදෙන්නේ. හොඳට මතක තියාගන්න. ස්ථාවර පිරිවැය කියන්නේ නිෂ්පාදනයත් එක්ක වෙනස් වෙන්නේ නැති පිරිවැය. විචල්්‍ය පිරිවැය කියන්නේ නිෂ්පාදනයත් එක්ක වෙනස් වන පිරිවැය. ඒතකොට මේ දෙන්නගේ එකතුවෙන් අපි කියනවා මුළු පිරිවැය හැදෙනවා කියලා. ඊට පස්සේ මුළු ආදායම පුතා අපි දන්නවා මුළු ආදායම අපි හදන්නේ අපි විකුණන ඒකක ගාණෙන් වැඩි කරනවා ඒකක මිල. හිතන්න ඔයා
වෙලෙන්දෙක් කියලා. ඔයා යනවා පොළට. ඔයා පොළට යනවා පුතා. අ, භාණ්ඩ 100ක් අරගෙන තමයි යන්නේ. අපි ඒක කිව් කියලා ගමු. භාණ්ඩ 100ක් අරන් යන්නේ. ඔයා එකක් විකුණනවා රුපියල් 50 ගානේ. ඒක තමයි මිල P කියලා කියනවා. එතකොට ඔයා භාණ්ඩ 100ක් රුපියල් 50 ගානේ විකුණුවොත් ඔයාගේ ආදායම කීයද? රුපියල් 5000ක් ලෙස දක්වන්න පුළුවන්. රුපියල් 5000ක් ලෙස දක්වන්න පුළුවන්. අන්න ඒ 5000 තමයි පුතා ඔයාගේ මොන ආදායම කියන්නේද? මුළු ආදායම. බලන්න මෙතන කියනවා මේ විදිහට ව්‍යාපාරයක් යම් නිශ්චිත කාල පරිච්ඡේදයකදී එහි නිෂ්පාදිත අලෙවියෙන් ලබන මුළු ආදායම ලබන ආදායම මුළු ආදායම කියලා කියනවා පුතා. මතක තියාගන්න. හරි. එතකොට මුළු ආදායම හදන්නේ විකුණන ඒකක ගණන ඒකක මිලෙන් වැඩි කරාම අපිට මුළු ආදායම හදාගන්න පුළුවන්. ඊට පස්සේ දායකය කියන එක. හොඳට මතක තියාගන්න. පුතා දායකය කියන්නේ අපේ මුළු ආදායමෙන් විචල්්‍ය පිරිවෑ අඩු කරාම දැන් අපි දන්නවානේ අපිට පිරිවෑ දෙකක් තිබ්බ කියලා එකක් ස්ථාවර පිරිවෑ විචල්්‍ය පිරිවෑය කියලා. එතකොට ස්ථාවර පිරිවෑ නැතුව අපේ මුළු ආදායමෙන් විචල්්‍ය පිරිවෑ විතරක් අඩු කරොත් අපිට ලැබෙන්නේ මොකද්ද? දායකය කියලා කියනවා. එහෙනම් පුතා දායකය කියන්නේ මොකද්ද? අපේ මුළු ආදායමෙන් විචල්්‍ය පිරිවෑ අඩු කරාම අපිට ලැබෙන අගය තමයි දායකය කියලා කියන්නේ. මේ දායකයෙන් ස්ථාවර පිරිවෑ අඩු කරාට පස්සේ තමයි අපිට ලාභය හදාගන්න පුළුවන් වෙන්නේ. තේරුණාද? එහෙනම් හොඳට මතක තියාගන්න. මුළු ආදායමෙන් විචල්්‍ය පිරිවෑ අඩු කරාම අපිට දායකය ලැබෙනවා. ඒ දායකයෙන් ස්ථාවර පිරිවෑ අඩු කරාම තමයි අපි හරි ව්‍යාපාරයේ ලාභය කියලා ගණනය කරන්නේ. තේරුණාද? එතකොට ඔයා බලයි ඇයි දායකයක් හදන්නේ කියලා. පුතා දායකය හදන්නේ බැරි වෙලාවක්වත් මේ දායකයේ ඍණ වුණොත් අනිවාර්යයෙන්ම ව්‍යාපාරය මොනා කරලා දාන්න ඕනද? වහලම දාන්න ඕනේ. ඇයි පාඩුයි? ඒ කියන්නේ අපේ ආදායමෙන් අවම වශයෙන් විචල්්‍ය පිරිවැයවත් පියව ගන්න බෑ. විචල්්‍ය පිරිවැයවත් පියව ගන්න බැරි නම් මේ දායකයේ ඍණ වෙනවා. එහෙනම් හොඳම දේ තමයි ව්‍යාපාරය වහලා දාන එක. තේරුණාද? එතකොට දායකයේ ධන වුණොත් අකණ්ඩ ව්‍යාපාරයේ ඉදිරියට කරගෙන යන්න ඕනේ. අපි එතනදි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. අපි අලෙවි කරන නිෂ්පාදනය මොනා කරගන්නද? වැඩි කරගන්න. එතකොට අපිට වැඩි වැඩියෙන් ලාභ ලබන්න හැකියාව ලැබෙනවා. බලන්න. මුළු ආදායමෙන් විචල්්‍ය පිරිවැය අඩු කිරීමෙන් දායකයේ ගණනය කළ හැකිය. දායකය මුළු දායකය හා ඒකක දායකය ලෙස ගණන් කරන්න පුළුවන්. මතක තියාගන්න. එතකොට මුළු ආදායමෙන් මුළු විචල්්‍ය පිරිවැය අඩු කරොත් මුළු දායකය එනවා. ඒකක ආදායමෙන් ඒකක විචල්්‍ය පිරිවැය අඩු කරොත් ඒකක දායකය එනවා. සරලයි. මතක තියාගන්න පුළුවන් පුතා. මුළු දායකය කොහොමද හදන්නේ? මුළු ආදායමෙන් මුළු විචල්්‍ය පිරිවැය අඩු කරාම මුළු දායකය එනවා. ඒකක ආදායමෙන් ඒකක විචල්්‍ය පිරිවැය අඩු කරාම ඒකක දායකය ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ ලාභය. පුතා ලාභය අපිට ගන්න පුළුවන් මුළු ආදායමෙන් මුළු පිරිවැය අඩු කිරීමෙන් ලාභය ගන්න පුළුවන්. තේරුණාද? එතකොට මුළු ආදායමෙන් මුළු පිරිවැය අඩු කරනවා කියන්නේ විචල්්‍ය පිරිවැයයි ස්ථාවර පිරිවැයයි ඒ දෙන්නම අඩු කරොත් අපිට ලාභය හදන්න පුළුවන්. මේ මුළු ආදායමෙන් මුළු විචල්්‍ය පිරිවැය නම් අඩු වෙන්නේ මුළු විචල්්‍ය පිරිවැය නම් අඩු වෙන්නේ එන්නේ මොකද්ද? දායකය. ඒ දායකයෙන් ස්ථාවර පිරිවැයත් අඩු කරාට පස්සේ තමයි අපිට කවුරු වෙන්නේද? ලාභය එන්නේ. අන්න ඒ විදිහටත් අපිට ලාභය හදන්න පුළුවන්. නැත්තම් මුළු ආදායමෙන් මුළු පිරිවැය අඩු කරලත් අපිට ලාභය එකපාරම හදාගන්න පුළුවන්. බලන්න පුතා ලාභය හදලා තින්නේ කොහොමද? ලාභය සමානයි මුළු ආදායම ඍණ මුළු පිරිවැය. නැත්තම් ලාභය සමානයි මුළු දායකය ඍණ ස්ථාවර පිරිවැය. ඒ විදිහටත් අපිට ලාභය හදන්න පුළුවන් පුතේ. ඊට පස්සේ සමච්ඡේද ලක්ෂය BEP කියලා කියනවා break even point. පුතා මොකද්ද මේ සමච්ඡේද ලක්ෂය කියන්නේ? සමච්ඡේදය කියන එකේ අදහස තමයි හරි ලාභත් නැහැ අලාභත් නැහැ ව්‍යාපාරයට. ඒ කියන්නේ ව්‍යාපාරයක් ලාභ හෝ අලාභ නොලබන නිෂ්පාදන නොහොත් අලෙවි මට්ටම සමච්ඡේදන ලක්ෂය කියලා කියනවා. ඒ කියන්නේ ව්‍යාපාරයට ලාභත් නැති අලාභත් නැති නිෂ්පාදන මට්ටමට අපි කියනවා පුතා සමච්ඡේද ලක්ෂය කියලා.
ලාභත් නැති අලාභත් නැති මට්ටම අපි කියන සමච්ඡේද ලක්ෂය කියලා. එතකොට සමච්ඡේද ලක්ෂයේදී ලාභත් නැහැ අලාභත් නැති නිසා අනිවාර්යයෙන්ම අපි දන්නවා මුළු ආදායමයි මුළු පිරිවැයයි එකිනෙකට මොකද සමානයි. බලන්න. මෙම ලක්ෂයේදී මුළු ආදායම මුළු පිරිවැයට සමාන වේ. මෙම ලක්ෂයේ විකුණුම් ඒකක ගණන හෝ නිෂ්පාදන ඒකක ගණන හෝ සමච්ඡේද ලක්ෂයේ ඒකක ගණන වෙනවා. මතක තියාගන්න. එතකොට සමච්ඡේද ලක්ෂයේදී මුළු ආදායම මුළු පිරිවැයට සමානයි. එතකොට මෙම ලක්ෂයේදී විකුණුම් ගණන වෙන්න පුළුවන් නැත්නම් නිෂ්පාදන ඒකක ගණන වෙන්න පුළුවන්. ඒක අපි කියනවා සමච්ඡේද ඒකක ගණන කියලා. එතකොට මුළු ආදායමයි මුළු පිරිවැයයි සමාන වෙනකොට විකුණුම් ඒකක ගණනකදී ප්‍රකාශ විකුණුම් ඒකක ගණනකදී මුළු ආදායමයි මුළු පිරිවැයයි සමාන වෙනවා නම් ඒත් සමච්ඡේදය. නිෂ්පාදන ඒකක ගණනකදී මුළු ආදායමට මුළු පිරිවැය සමාන වෙනවා නම් ඒත් මොකද්ද සමච්ඡේදය කියලාමයි හඳුන්වන්නේ. සමච්ඡේද ලක්ෂය සමීකරණයක් මගින් අපිට දක්වන්න පුළුවන්. මේ බලන්න පුතා. සමච්ඡේද ලක්ෂය කොහොමද හදලා තියෙන්නේ? මුළු ස්ථාවර පිරිවැය බෙදනවා ඒකක දායකෙන්. එතකොට අපිට ලාභත් නැති අලාභත් නැති නිමැවුම් මට්ටම කොච්චරක්ද කියලා බලා ගන්න පුළුවන්. එහෙනම් මේ සූත්‍රය හොඳට පාඩම් කරලා තියාගන්න පුතා. කොහොමද සමච්ඡේද ලක්ෂය හදන්නේ? ඒ කියන්නේ ලාභත් නැති අලාභත් නැති නිමැවුම කොහොමද අපි හදන්නේ? නිමැවුම ඒකක ගණන කොහොමද හදන්නේ? මුළු ස්ථාවර පිරිවැයෙන් ඒකක දායකයේ බෙදුවම අපිට ලාභත් නැති අලාභත් නැති නිමැවුම් මට්ටම හොයාගන්න පුළුවන්. ඒකක දායකයේ කොහොමද හදන්නේ? මං කලිනුත් කිව්වා. ඒකක දායකයේ හදන්නේ ඒකකයක ආදායම නැත්නම් ඒකකයක විකුණුම් මිලෙන් අඩු කරනවා ඒකකයක විචල්්‍ය පිරිවැය. ඒකකයක ආදායම නැත්නම් ඒකකයක විකුණුම් මිලෙන් අඩු කරනවා ඒකක විචල්්‍ය පිරිවැය. එතකොට අපිට ඒකක දායකය හදාගන්න පුළුවන් පුතා. මෙතන දාලා තියෙනවා බලන්න උදාහරණයක් නිෂ්පාදන ආයතනයක එක්තරා නිෂ්පාදන ධාරිතාවයේ මසකට 1000ක්. ඒගොල්ලන්ට මසකට 1000ක් හදන්න පුළුවන්. නිෂ්පාදිතයට අදාළ අනිකුත් තොරතුරු පහත දැක්වෙනවා. අන්න ඒකකයක විකුණුම් මිල දෙනවා 10යි. ඒකකයක විචල්්‍ය පිරිවැය දෙනවා 5යි. ස්ථාවර පිරිවැය දෙනවා කීයද? 3000යි. අපේක්ෂිත නිෂ්පාදන ඒකක සංඛ්‍යාව ඒකක 800යි. ඒ කියන්නේ මේගොල්ලෝ හදන්න බලාපොරොත්තු වෙන ගාන 800යි. මෙතන මේ 10 කියලා කියන්නේ ඒගොල්ලොන්ට හදන්න පුළුවන් ගාන මාසෙකට. හරි? 10ක් හදන්න පුළුවන් හදනවා. හැබැයි ඒගොල්ලෝ අපේක්ෂා කරලා තියෙන්නේ කීයක් හදන්නද? 800ක් හදන්න. බලන්න. අපිට කියනවා මෙතන සමච්ඡේද ඒකක සංඛ්‍යාව හොයන්න. සමච්ඡේද ඒකක සංඛ්‍යාව හොයන්න. පුතා එතකොට අපිට පුළුවන් සමච්ඡේද ඒකක සංඛ්‍යාව හදන්න මෙන්න මේ සූත්‍රය. මම මෙතන ලියන්නම් BEP සමානයි. හරි? අපිට පුළුවන් TFC ඒ කියන්නේ මුළු ස්ථාවර පිරිවැයෙන් ඒකක දායකය බෙදන්න. තේරුණාද? එතකොට බලන්න පුතා මුළු ස්ථාවර පිරිවැය ගානේ තියෙනවා කීයයි කියලා? 3000යි කියලා තියෙනවා. ඒකක දායකයේ කෝ? ඒකක දායකයේ මෙයා හදන්නේ කොහොමද? මෙයා හදන්නේ පුතා මෙන්න මේ කියන විකුණුම් මිලෙන් ඒ කියන්නේ විකුණුම් මිල 10යි. ඒකෙන් මෙන්න මේ කියන විචල්්‍ය පිරිවැය පහ අඩු කරාට පස්සේ අපිට ඒකකයක දායකය ලැබෙනවා කීයයි කියලාද? 5යි කියලා. ඒ අනුව අපිට ලැබෙනවා පුතා ඒකක සංඛ්‍යාව ලාභත් නැති අලාභත් නැති ඒකක සංඛ්‍යාව කීයයි කියලාද? 600යි කියලා. තේරුණාද? හරි 600යි කියලා. එතකොට හොඳට මතක තියාගන්න මෙතනදී ලාභත් නැති අලාභත් නැති නිමැවුම් ගණන 600යි. මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා භාණ්ඩ කීයක් හදන්නද? 800ක් හදන්න. එහෙනම් මේගොල්ලන්ට ලාභ ලැබෙන්නේ භාණ්ඩ කීයකින්ද? 200කින් විතරයි. ඇයි? භාණ්ඩ 600ක් වෙනකම්ම ලාභත් නැහැ අලාභත් නැහැ මේගොල්ලෝ. භාණ්ඩ 600 දී ලාභත් නැහැ අලාභත් නැහැ. හරි 600ට පල්ලෙහායේදී මේගොල්ලෝ ලබන්නේ අලාභ 600 දී ලාභත් නැහැ අලාභත් නැහැ. 600ට වැඩි වෙනකොට මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම මොනවා ලබන්න පටන් ගන්නවද? ලාභ ලබන්න පටන් ගන්නවා. ඒවා අපි ප්‍රස්ථාරයකින් මම පැහැදිලි කරන්නම්. එහෙනම් සමච්ඡේදය හදන්නේ පුතා මුළු ස්ථාවර පිරිවැයෙන් ඒකක දායකයේ බෙදුවම අපිට සමච්ඡේද ඒකක ගණන ගන්න පුළුවන්. දැන් මේ උදාහරණයට අනුව ලාභත් නැති අලාභත් ඇති නිමැවුම් ගණන අපිට එනවා කීයයි කියලාද? 600යි කියලා. පුතා ඊට පස්සේ අපි එනවා බලන්න මෙතන
සමච්ඡේද ලක්ෂ්‍ය ප්‍රස්ථාරිකව නිරූපණය කිරීමට පහත වගුව. දැන් ඒ අපි ඒ දීලා තිබ්බ තොරතුරු මත පදනම්ව මෙන්න මේ වගේ වගුවක් හදාගන්න පුළුවන්. ඒකක ගණන මම දාගන්නවා 100 ඉඳලා 800 දක්වා. ඇයි ඒගොල්ලෝ කියලා තිබ්බනේ 800ක් හදනවා කියලා. ඒකක මිල ඒගොල්ලෝ 10යි කියලා දීලා තිබ්බනේ. දිගටම මම 10 ලියාගත්තා. මුළු ආදායම කොහොමද හදන්නේ? මේ ඒකක ගණන 10න් වැඩි කරාම මුළු ආදායම එනවා. මෙයා 200 10න් වැඩි කරාම 2000යි. 300 10න් වැඩි කරාම 3000යි. ওই විදිහට මුළු ආදායම හදාගන්න පුළුවන්. ස්ථාර පිරිවැය ගානේ දීලා තිබ්බා කීයයි කියලාද? කීයයි කියලාද? 3000යි කියලා. එතකොට දිගටම 3000යි. ඊට පස්සේ විචල්්‍ය පිරිවැය. ඒකක විචල්්‍ය පිරිවැය අපි දන්නවා 5යි කියලා. එතකොට මේ 5 ඒකක ගානෙන් වැඩි කරාම 500යි. 200 5න් වැඩි කරාම කීයද? 10යි. ওই විදිහට විචල්්‍ය පිරිවැය ගන්න පුළුවන්. තේරුණාද පුතා? ඊට පස්සේ මුළු පිරිවැය මෙන්න මේ දෙන්නගේ එකතුව. මුළු පිරිවැය අපිට 3000යි 10යි 4000යි මෙතන 3500යි මෙතන 4500යි ඔය විදිහට මුළු පිරිවැය අපිට හදාගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා මෙතනදී බලන්න එක අවස්ථාවක් තියෙනවා ලාභ අලාභ ඒ කියන්නේ ලාභත් නැති අලාභත් නැති එක අවස්ථාවක් තියෙනවා මේ වගේ. හොඳට බලන්න. ඒ අවස්ථාව තමයි මේ තියෙන්නේ. මේ බලන්න. ලාභත් නැති අලාභත් නැති අවස්ථාව. ඒ කියන්නේ නිමැවුම ඒකක 600 දී හරි මුළු ආදායම මෙතන මේ තියෙනවානේ මුළු ආදායම කීයක්ද අපිට? මුළු ආදායම තියෙනවා 6000. ඒ මුළු ආදායමට මුළු පිරිවැය මොනවා වෙලාද? සමාන වෙලා. මුළු ආදායමට මුළු පිරිවැය සමාන වෙලා. එතකොට ඒක අපිට දක්වන්න පුළුවන් මොකක් කියලාද? සමච්ඡේදය කියලා. හරිද? ඊට පස්සේ අපි එනවා මේ විදිහට කතා කරපු සමච්ඡේදය මේ ලේඛනයකින් දක්වලා තියෙන සමච්ඡේදය ප්‍රස්ථාරිකව නිරූපණය කරන්න. බලන්න. මෙන්න මේ විදිහට අපි ගත්තොත් අපිට පුළුවන් මුලින්ම මේකට අදාළව ප්‍රස්ථාරයක් ඇඳගන්න මේ විදිහට බලන්න මෙහෙම අපි දාගන්නවා මුලින්ම මේ විදිහට ප්‍රස්ථාරය අපිට ඇඳගන්න පුළුවන්. මෙතනදී කටුවට මම අඳින්නේ සංඛ්‍යා ලේඛන පාවිච්චි කරන්නේ නැහැ. මේ පැත්තේ ආදායම ගත්තොත් මේ පැත්තේ පිරිවැය ගත්තොත් මේ පැත්තේ නිමැවුම්. එතකොට අපි දන්නවා පුතේ ආදායම භාණ්ඩ හැදුවොත් විතරයි ආදායම ලැබෙන්නේ. ඔන්න ඔය විදිහට ආදායම් රේඛාව අපිට අඳ ගන්න පුළුවන්. එතකොට හොඳට මතක තියාගන්න විභාගදී වාට සමච්ඡේදයේ ප්‍රස්ථාරයකින් ඇඳලා පෙන්වන්න කිව්වොත් මේ විදිහට අඳින්න පුළුවන්. මේ තියෙන්නේ ආදායම් රේඛාව. ඒ කියන්නේ භාණ්ඩ කිසිවක් විකුණුවේ නැත්නම් ආදායම බිඳුවයිනේ. ඔය විදිහට ගමන් කරනවා. ඊට පස්සේ දැන් මේ ගානේ ස්ථාවර පිරිවැය තියෙනවනේ 3000. භාණ්ඩ හැදුවත් නැතත් ස්ථාවර පිරිවැය 3000ක් තියෙන හින්දා පුතා මේ මුළු පිරිවැය රේඛාව පටන් ගන්නෙ මෙන්න මේ අක්ෂයෙන්. ඒ අක්ෂය තමයි 3000. 3000 තියෙන හින්දා තමයි 3000න් පටන් ගන්නේ. දැන් මේ දෙන්න එකිනෙකට ඡේදනය වෙලා තියෙනවනේ. ඒ ඡේදනය වෙලා තියෙන තැන තමයි සමච්ඡේදය. ලාභත් නැති අලාභත් නැති. එතකොට එතනදී ඒකේ වටිනාකම අපිට ලේඛනයේ තිබ්බා 6000යි කියලා. හරිද? පුතා එතකොට බලන්න මෙන්න මේ විදිහට මම ඇන්දොත් ස්ථාවර පිරිවැය රේඛාව. ඔන්න ඔය විදිහට ඇන්දොත් ස්ථාවර පිරිවැය රේඛාව. මතක තියාගන්න. එයා තමයි ස්ථාවර පිරිවැය වෙන්නේ. TFC කියලා කියනවා. TFC. එතකොට මේ බිඳුවේ ඉඳලා මෙන්න මේ කොටස. ඔන්න ඔය කොටස තමයි ස්ථාවර පිරිවැය. ස්ථාවර පිරිවැය. ස්ථාවර පිරිවැය තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ කොටසට අපි කියනවා ව්‍යාපාරයේ මොන පිරිවැයද? විචල්්‍ය පිරිවැය. ඔයාට විභාගෙදී මේ වගේ රූප සටහනක් දීලා ඉවර වෙලා පැහැදිලි කරන්න කිව්වොත් එතකොට මෙන්න මේ කොටස විචල්්‍ය පිරිවැය මේ කොටස මොන පිරිවැයද? ස්ථාවර පිරිවැය ලෙස අපිට දක්වන්න පුළුවන්. පුතා එතකොට බලන්න මේ යටින් තියෙන්නේ ආදායම් රේඛාව, මේ පවතින්නේ ආදායම් රේඛාව. මේ තියෙන්නේ වියදම් රේඛාව. එතකොට මේ ලබන්නේ අලාභ. මේකෙදි අලාභ. මෙතනදී ලාභත් නැහැ, අලාභත් නැහැ. ඊට පස්සේ පිරිවැය රේඛාව යටින් ගිහිල්ලා ආදායම් රේඛාව උඩින් යනකොට මේගොල්ලෝ ලබන්නේ මොනවද? ලාභ ලබන්නේ. මතක තියාගන්න.
එතකොට මේ ප්‍රස්ථාර සටහන හොඳට පාඩම් කරලා තියාගන්න විභාගෙදී අහන්න පුළුවන්. පුතා ඊට පස්සේ අපි එනවා බලන්න මේකේ තියෙනවා නිෂ්පාදනයේ හෝ අලෙවියේ හෝ විවිධ මට්ටම්වලදී ලාභ හෝ අලාභ හෝ පහත පරිදි දක්වන්න පුළුවන්. දැන් අපි කතා කරපු උදාහරණේ බලන්න. ඕකේ බලන්න නිෂ්පාදන ඒකක 610 දී මුළු ආදායමත් 610යි මුළු පිරිවැයත් 610යි ලාභ හෝ අලාභ නැහැ. ලේඛනයෙන් බලන්න. ඊට පස්සේ නිෂ්පාදන ඒකක ගණන 400 දී බලන්න මුළු ආදායම 4000යි මුළු පිරිවැය 5000යි අලාභය කීයද? 10යි. ඊට පස්සේ ආයි බලන්න නිෂ්පාදන ඒකක 700ක් හදනකොට මුළු ආදායම 7000යි මුළු පිරිවැය 6500යි ලාභය කීයද? 500යි. ඔන්න ওই විදිහට අපිට දක්වන්න පුළුවන් එක් අවස්ථාවන්. එතකොට හොඳට මතක තියාගන්න සමච්ඡේදයේ පැන්නට පස්සේ තමයි ව්‍යාපාරය ලාභ ලබන්න පටන් ගන්නෙ. සමච්ඡේදයේ දක්වාම ව්‍යාපාරය අලාභ තමයි ලබන්නේ. සමච්ඡේද ලක්ෂ්‍ය විග්‍රහයේ ප්‍රයෝජන. දැන් අපි මේ විදිහට කතා කරපු සමච්ඡේද ලක්ෂ්‍ය විග්‍රහය අපිට කොහොමද වැදගත් වෙන්නේ? බලන්න. ව්‍යාපාර කටයුතු සැලසුම් කිරීම සඳහා පිරිවැය ලාභය හා නිෂ්පාදන ප්‍රමාණය පාලනය කිරීමේ උපකරණයක් ලෙස අපිට භාවිතා කරන්න පුළුවන්. එතකොට නිෂ්පාදන කියන්නේ ව්‍යාපාරයේ කටයුතු සැලසුම් කරනකොට පිරිවැය ලාභය නිෂ්පාදන ප්‍රමාණය පාලනය කරන්න වැදගත්. නිෂ්පාදන සැලසුම් කරණයට මෙන්ම මිල නියම කිරීමේදීද අපිට ප්‍රයෝජනවත් වෙනවා. ව්‍යාපාර ආදායම පිරිවැය සහ මිල යන අංශවල ඇතිවන වෙනස් වීම අපිට විග්‍රහ කරගන්න පුළුවන්. නිමැවුමේ හෝ අලෙවියේ හෝ විවිධ මට්ටම්වලදී ලාභ හෝ අලාභ හෝ පෙන්눔 කරන්න පුළුවන්. ආරක්ෂක ආන්තිකය සොයා ගැනීමෙන් විකුණුම් පහත වැටීමේ අවදානමේ ස්වરૂපය තේරුම් ගන්න පුළුවන්. මොකද පුතා ආරක්ෂක ආන්තිකය කියන්නේ? ආරක්ෂක ආන්තිකය කියන්නේ මතක තියාගන්න. දැන් අපි අර කලින් කතා කරපු උදාහරණේ සමච්ඡේදයේ කීයද පුතා? 600 නේ ආවේ. ඒ ව්‍යාපාරයේ බලාපොරොත්තු වෙච්ච ගාන කීයද? 800ක් නේ. එතකොට මේ 600 ඉඳලා 800 දක්වා ලාභ ලබන නිමැවුම 200යිනේ. එතකොට මේ 200 තමයි පුතා මොකක් කියලා කියන්නේද? ආරක්ෂක ආන්තිකය කියලා කියන්නේ. හොඳට මතක තියාගන්න. පුතා ඊට පස්සේ අපි එනවා කතා කරන්න බලන්න සමච්ඡේද ලක්ෂ්‍ය විග්‍රහයේ පවතින සීමාව. මේකේ තියෙන අඩුපාඩු මොනවද? සමච්ඡේදන ලක්ෂ්‍ය විග්‍රහය කෙටි කාලීන තීරණ ගැනීමේදී වැදගත් සාධකයක් වුවද දිගු කාලීන තීරණ ගන්න සාර්ථක නැහැ. කෙටි කාලයේදී තීරණ ගැනීමට හොඳ වුණාට දිගු කාලීනව තීරණ ගන්න මේක හොඳ නැහැ. සමච්ඡේද ලක්ෂ්‍ය විග්‍රහයේදී ඇති කරගන්නා උපකල්පන මගින් ඇති කරන සීමා. එතකොට ඒකෙදි විවිධ උපකල්පන තියෙනවානේ මොනවද? කෙටි කාලයේදී නිෂ්පාදනය හෝ විකුණුම් හෝ ඒකක ගණන අනුව ස්ථාවර පිරිවැය වෙනස් නොවුනද දිගු කාලයේදී වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපි කියනවා ස්ථාවර පිරිවැය කිසිසේත්ම වෙනස් වෙන්නේ නැහැ කියලා කෙටි කාලයේදී. හැබැයි දිගු කාලයේදී මොනවා වෙන්න පුළුවන්ද? ඒ ස්ථාවර පිරිවැය වෙනස් වෙන්න පුළුවන්. ඔය හේතු නිසා සමච්ඡේද ලක්ෂ්‍යයේ විග්‍රහයේ සීමාවන් පවතිනවා. ආයතනයකට ද්‍රව්‍ය හා සේවා මිලදී ගැනීමේ හරි නිෂ්පාදන ක්‍රියාවලියේදී විවිධ දේ මිලදී ගැනීමට අවශ්‍ය වන අතර ඒවා ප්‍රධාන වශයෙන් ද්‍රව්‍ය හා සේවා ලෙස වෙන් කරගන්න පුළුවන්. එතකොට ආයතනයකට ද්‍රව්‍ය හා සේවා මිලදී ගැනීම යටතේ මතක තියාගන්න නිෂ්පාදන ක්‍රියාවලියේදී විවිධ දේ මිලට ගැනීමට අවශ්‍ය වෙනවා. විවිධ දේවල් අපි මිලට ගන්නවනේ නිෂ්පාදනයේදී. ඒවා ප්‍රධාන වශයෙන් ද්‍රව්‍ය හා සේවා ලෙස වෙන් කරනවා. මිලදී ගන්නා ද්‍රව්‍ය යටතේ බලන්න ව්‍යාපාරයේ නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය, ඒ කියන්නේ අමුද්‍රව්‍ය, ප්‍රාග්ධන උපකරණ, යන්ත්‍රෝපකරණ, අංගෝපාංග වගේ දේවල්, ඉන්ධන වගේ දේවල් අපි ගන්නවා. ව්‍යාපාරයේ පරිහරණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය, ලිපි ද්‍රව්‍ය, කාර්යාල උපකරණ, ඒ වගේ දේවල් අපි ගන්නවා. මිලදී ගන්නා සේවා මොනවද බලන්න? ආරක්ෂක සේවා ගන්නවා, නඩත්තු සේවාද ගන්නවා, ප්‍රවාහන සේවා ගන්නවා, පවිත්‍ර කිරීමේ සේවා ගන්නවා, විදුලිය, ජලය, අන්න ඒ විදිහට සේවාවන් අපි මිලට ගන්නවා. එතකොට මතක තියාගන්න ඔයාගේ කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න ගත්තොත් මෙන්න මේ ද්‍රව්‍ය හා සේවා ඔයාට අනිවාර්යයෙන්ම මිලට ගැනීමට සිදු වෙනවමයි.
මිලදී ගැනීමේ ක්‍රියාවලියේ පියවර. අපි මේ ද්‍රව්‍ය හා සේවා මිලට ගන්නකොට මෙන්න මේ පියවර අනුගමනය කරන්න ඕන. පළවෙනි එක. ද්‍රව්‍ය අවශ්‍යතාව මිලදී ගැනීමේ දෙපාර්තමේන්තුවට දැනුම් දීම. එතකොට අපිට මෙහෙම ද්‍රව්‍ය ඕන කියලා මිලට ගැනීමේ දෙපාර්තමේන්තුවට දැනුම් දෙනවා මුලින්. ඊට පස්සේ ඒගොල්ලෝ සැපයුම්කරුවෙකු සොයා ගන්නවා. ඊට පස්සේ ඇනවුම් කරනවා. භාණ්ඩ ලැබෙනවා. මුදල් ගෙවීම සිදු කරනවා. හරිද? ඊට පස්සේ ද්‍රව්‍ය මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක්. ද්‍රව්‍ය මිලට ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන කරුණු කිහිපයක් අපිට දක්වන්න පුළුවන් මේ විදිහට. බලන්න පුතේ ද්‍රව්‍ය මිලට ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන කරුණු නිෂ්පාදිත පිරිවිතරය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ පිරිවිතරයට අඩංගුව ද්‍රව්‍ය මිලට ගන්න ඕනේ. ද්‍රව්‍යවල ගුණත්වය පිළිබඳව, ඒ වගේම මිල පිළිබඳව, සැපීමේ වේගවත් බව හා අඛණ්ඩව ලබා ගන්න පුළුවන්ද කියන එක පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. සැපයුම්කරුගේ විශ්වාසවන්තභාවය, ඒ වගේම පොරොත්තු කාලය, ඒ කියන්නේ ද්‍රව්‍ය අපිට ලැබෙන්න කොච්චර කාලයක් ගත වෙනවද? ඊට පස්සේ ගෙවීම පිළිබඳ කොන්දේසි. අන්න ඕ වගේ දේවල් වලට අවධානය යොමු කරන්න ඕනේ. ඒවා පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ ද්‍රව්‍ය මිලට ගැනීමේදී. හරි පුතා. එහෙනම් ව්‍යාපාර අධ්‍යයනයේ 13 වෙනි පාඩමේ පළවෙනි වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. ඊට පස්සේ අපි ව්‍යාපාර අධ්‍යයනයේ 13 වෙනි පාඩමේ දෙවෙනි වීඩියෝ එකෙන් සම්බන්ධ වෙමු.